समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एवं मे सुतं एकं समयं भगवा कुरुषु विहरति कम्मास्स धम्मं नाम कुरूणं निगमो तत्र को भगवा भिक्खु आमन्तेसि भिक्खवोति बदन्तेति ते भिक्खु भगवतो पच्चस्सोऽसुं भगवा एतदवोच एकायनो अयं भिक्खवे मग्गो सत्तानं विशुद्धिया शोक परिद्दवानं समतिक्कमाय दुःखदोम नस्सानं अत्थंगमाय न्यायस्स अधिगमाय निब्बानस्स सच्चिकिरियाय यदिदं चत्तारो सतिपट्ठानाति सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगवත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා අනවරාග්‍ර සංසාරයක් ගෙවාගෙන යන මේ සංසාර ජීවිතය පිළිබඳව කලකිරීමක් තනිවම පදවාගෙන ඒ ඇති කරගත්තු කලකිරීම ඔස්සේ මේ සාංසාරික දුකින් බොහෝ කාලයක් සත්වයා අතරමං වෙලා යන සාංසාරික දුකින් තමන් වහන්සේ පළමුව තනියම ඈතර වෙලා අනතුරුව ලෝක සත්වයාවත් මේ භයානක ගොහොර කටුක සංසාරයෙන් ඈතර කරවීමට හිතාගෙන මහා කරුණාවෙන් ස්වකීය බුද්ධ කාලය පුරාම ලෝකයට ධර්මයේ දේශනා කරලා ඒ දේශනා කරපු ධර්මයේ හැසිරෙන භික්ෂුන් වහන්සේලාත් උන්වහන්සේලාට බොහොම සරල පහසු ප්‍රතිපත්තියකුත් මේ ධර්මයේ අනාගත කාලයේ පහළ වෙන ඔබ අපි වෙන්නන් කෙරෙහි කරුණාවෙන් ශේෂවන ආකාරයේ බොහොම දුර දක්නා නුවණකින් කටයුතු කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මේ ධර්මයේ දායාද කරලා මේ ධර්මයේ රැකලා අද වෙනකොට මේ ආකාරයෙන් ඔබට අහන්න අවස්ථාව සැලසීලා තියෙනවා කියන කාරණාවත් පිඟදින් වෙලාවක හිතෙනවා මේ දකින්නේ හීනයක්ද කියලා. හීනයක් දකිනවා වගේ බොහොම ගැඹීර අර්ථ ඇති සමහරක් වෙට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලයේදීවත් දැන් අපි ගත්තොත් කොසල් රජතුමාටවත් මේ කියපු හැම ආකාරයේම සූත්‍රයක්ම අහන්න දකින්න අතපත ගන්න අවස්ථාවක් ලැබිලා නෑ වෙන්න පුළුවන්. ඇයි? දැන්නේ ත්‍රිපිටකයම අපිට ලැබිලා තියෙන්නේ. නේ? අභිධර්ම පිටකය, විනය පිටකය, සූත්‍ර පිටකය. එතකොට මේ ලාභය පොඩිනේ. මම දන්නේ මේක ඔබට දැනෙනවද නැද්ද කියන කාරණාව නම්. හැබැයි කොහොම නමුත් බුදු කෙනෙක්ගේ ලෝකෙට පහළ වීමත් එක්කම ලැබෙන සද්ධර්ම ලාභයෙන් තෙත් වෙන්න ඔබටත් මටත් මේ මනුස්ස ජීවිතය අවකාශ ලැබුණ කියන කාරණාව මහ පුදුමයට කාරණාවක්. පින්වත්නි මේ සංසාරේ ගෙවාගෙන එන කෙලවර අන්න අතනයි කියලා කියාගන්න බැරි තරම් දුරක ඉඳන් ස්කන්ධත් එක්ක ඔට්ටු වෙවි ස්කන්ධවල මුලා වෙවි ස්කන්ධ පෝෂණය කිරීමේ අපේක්ෂාවෙන් මේ පෝෂණය කරන්නට තියා අත තියන්න බැරි ස්කන්ධ හද වඩ ආපු දීර්ඝ සසර ගමනක හැමදාමත් රූපේ මුලා වෙලා වේදනාවේ මුලා වෙලා සංඥාවේ සංකාරේ විඥානි මුලා වෙලා ආපු මිනිසුන්ට සිහිය පිහිටවා ගන්න ප්‍රඥාව පිහිටවා ගන්න බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම පරියායන් දේශනා කරලා තියෙන කාලයක විශේෂයෙන්ම උන්වහන්සේ සංසාර දුකින් අත මිදලා යන්න පුළුවන් සදාකාලික විමුක්තියක් පිළිබඳව පෙන්වන නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව ක්‍රමානුකූලව අවබෝධ කරගන්න සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත්
කියන සතර මග සතර ඵල අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ධර්ම පරයායත් ඒ විතරක් නෙමෙයි සෝවාන් වෙන්න යන කෙනෙක් කියලා හිතන්න. මේ සෝවාන් වෙන්න යන උතුමෙක්ට උතුම් මිනිස්සු මේ සංසාරයෙන් එතර වෙන්න යන්නේ. ඒතර වීම සඳහා තමන් තුළ උපදවාගත යුතු අංග කොයි ආකාරයේවද කොහොමද උපදවා ගන්න ඕනි ආකාරයෙන් සෑම අතින්ම පරිපූර්ණ ලෙස ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක්. උදාහරණයක් විදිහට උන්වහන්සේ කතනක දේශනා කරනවා මේ සෝතාපන්න අංග කියලා කල්යාණ මිත්‍ර සේවනියත් සද්ධර්ම ශ්‍රවණියත් යෝනිසෝ මනසිකාරියත් ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් බලන්න කල්යාණ මිත්‍ර සේවනිය සහ සද්ධර්ම ශ්‍රවණිය කියන එක දැන් මේ සද්ධර්ම ශ්‍රවණිය කියන එක මෙතනදී පෙන්වන්නේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වීමේ වටිනාකමයි. ඒ බුදු කෙනෙක් පහළ නුණනම් සාරිපුත්‍ර මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල වැනි මහෝත්තමයන්න් වහන්සේලාටවත් ධර්මාවබෝධය වෙන්නේ නැහැ තනියෙන්. එතකොට බුදු කෙනෙක් ස්වයම්බූ ඥාණයෙන් මේ සංසාර දුකින් එතර වෙලා දස බිම්බරක් මාරසේනාව පරදලා මේ ධර්මය අවබෝධ කරගෙන ලෝකයේ ටෙලිපෙලි කරලා තියෙන අවස්ථාවක කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබලා ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ලබන්න පුළුවන් ඵල ප්‍රයෝජනෙ තේරුම් අරගෙන කල්යාණ මිත්‍රය වැසුරු කරලා කල්යාණ මිත්‍රගේ අවවාද උපදෙස් අනුව ඒ ඔස්සේ මනසිකාරය කරන්න පුළුවන් මනසක් සකස් වෙච්ච වෙලාවේ මේ ධර්මතා තේරුම් අරගන්න යන වීරයවන්ත ගමනේ සූදානම් වන්නේ සෑම ඉරිදා දිනකම ලක්හඬ සිත නිවන බුදුබණ මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට. පින්වත්නි අද දවසේ මේ ලක්හඬ ගුවන් විදුලියේ සිද්ධ කරන ධර්මදේශනාවල විශේෂ ධර්මදේශනා මාලාවක ආරම්භයක් ලැබෙන ධර්මදේශනාවක්. මොකද කල්පනා කළා බොහෝ අය මේ නිතර පරිහරණය කරන සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය කියන්නේ බෞද්ධයන් නිතර සජ්ජායනා කරනවා නේද? අපි දැන් දන්නවා කවුරු හරි කෙනෙක් ප්‍රභූ කෙනෙක් මැරිච්ච වෙලාවක නැත්නම් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙච්ච වෙලාවක චාරිත්‍රයක් විදියට ඉස්සර නම් සතිපට්ඨානිය සජ්ජායනා කළා. ඊටත් කලින් බොහෝ කාලයකට කලින් වෙස්සන්තර ජාතකය සජ්ජායනා කරා කියලා කතිකාවතක් ලෝකේ තියෙනවා. අපි ඔය මලපොතේ අකුරයි කියලා කියන්නේ අර මරුණාම කියවන පොත මලපොත කියලා කිව්වේ ඒකට. වෙස්සන්තර ජාතකයේ ඇතුළත් කාව්‍යමය සංග්‍රහයක්. ඒක අද කාලේ නම් පේන්නේ නැහැ. වර්තමාන කාලයේ මේ වෙනුවට අපිට දකින්න පුළුවන් සතිපට්ඨාන සූත්‍රයේ බොහෝ තැන්වල සජ්ජායනා කරනවා. සතිපට්ඨාන සූත්‍රයේ බොහෝ තැන්වල දාලා ඇහෙන්න සලස්වල තියෙන ආකාරය දකින්න පුළුවන්කම ලැබෙනවා. එපෙන්දී මේක ටිකක් වැරදි මතයක් එක්තරා විදිහකට. නමුත් හොඳ නැත්තේ නේ. සතිපට්ඨාන සූත්‍රය ඇහෙන්න දාන එක හරීම වටිනවා. හැබැයි සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ ඊට වඩා එහාට ගැඹුරට අර්ථ විහිදිච්ච ධර්මදේශනාවක්, ධර්ම පරියායක්. ඇත්තටම සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවිජහිත දේශනාවක් කියලා කියන්න පුළුවන්. මොකද හේතුව මේ ඒකායන නිර්වාණ මාර්ගයේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. නිර්වාණයට යන්න පුළුවන් ඒකායන මාර්ගය පෙන්වා වදාළ කිසිම බුදු කෙනෙක් අත් නොහරින අවිජහිත දේශනාවක් විදිහට ලෝකයට එලිපෙහෙළි වෙලා තියෙන මේ සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව අහන්න දකින්න තේරුම් ගන්න කැමති පින්වුතුන් උදෙසා සවන් යොමු කරත්වා ඒ උතුම් ධර්මපරියාය විස්තර විග්‍රහ කර දීමට මේ ලක්ඛඬ ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනාවේ දැන් අපි ආරම්භක ධර්මදේශනාව වශයෙන් ධර්මදේශනාවක් ආරම්භ කරලා මෙතනින් එහාට සිද්ධ කරන ධර්මදේශනාවලදී මේ සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. අකුරෙන් අකුර වචනෙන් වචනේ පෙළ අටුවාවල තියෙන සියලුම විස්තර අරගෙන විශේෂයෙන් පින්වදින් මේකට අට කතාව අපිට හරිම වැදගත්. අටුවාව නැතුව මේ සූත්‍රය විග්‍රහ කරගන්න යන එක හරිම භයානකයි. කැලේ නොදැන කැලේ යනවා වගේ වැඩක්. ඒ නිසා අට කතාවත් පරිහරණයට අරගෙන මොකක්ද මේ කතාව මේකෙන් කියලා දෙන කතාව කියලා අපි විස්තර විග්‍රහ කරන්න මේ ධර්මදේශනා මාලාව උපයෝගී කරගන්න බව සිහිපත් කරන්න කැමතියි. පින්වත්නි බුදුරජාණන් වහන්සේලා විසින් අවිජහිත දේශනාවක් විදිහට මා විසින් සිහිපත් කරපු මේ ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දිම මේ දේශනාව අවසානයේදී සිහිපත් කරන ලස්සන කතාවක්. ඒ තමයි පින්වත්නි මෙන්න මෙහිම සිහිපත් කරලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේදී. යෝහි කෝච භික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානි ඒවං භවය සත්තවස්සානි. යම් කෙනෙක් යම් භික්ෂුවක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් 7 අවුරුද්දක් මුළුල්ලෙහි වැඩුවොත්. හරිද? සිහිපත් කරලා තියෙනවා. තස්ස දින්නම් පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤ. සතිවා උපාදිසේස අනාගාමිතා. මේ කියලා තියෙනවා පින්වත්නි යමෙක් අවුරුදු 7ක් මේ ධර්මතාවයේ වැඩුවෝ අද ඉඳන් පටන් ගන්න ධර්ම දේශනාවේ දේශනා මාලාවේ තියෙන කර්මස්ථානයේ යම් කෙනෙක් මේ සතර සතිපට්ඨානය අවුරුදු 7ක් වැඩුවොත් එක්ක ඔයා රහත් ඵලය නැත්නම් අනාගාමී ඵලය කියන දෙකෙන් එකක් කැමති වෙන්න ඕන. මොකද මේ අනිවාර්යයෙන් මේක ලැබෙනවා කියලා. මේ විදියට අවුරුදු 7කින් පටන් අරන් බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව මහණෙනි 7 අවුරුද්දක්
පැත්තකින් තියන්න. එහෙම කියනවා. තිට්ඨන්තු භික්කවේ සත්තවස්සානි. අවුරුදු 7 කියන එක පැත්තකට දාන්නකෝ. යමෙක් අවුරුදු 6ක් වෙනවා. ආයෙන අවුරුදු 5ක් වෙනවා. 4ක් 3ක් 2ක් 1ක් කවුරු හරි කෙනෙක් මෙන්න මේ ධර්මතාවයන් මේ ආකාරයෙන් වැඩුවා. හොඳයි. අවුරුදු 7ක් පැත්තකට දාන්න. කවුරු හරි කෙනෙක් මාස 7ක් වඩනවා. මහණෙනි මාස 7කුත් පැත්තකට දාන්නකෝ. යම් කෙනෙක් 6 මාසයක්, 5 මාසයක්, 4 මාසයක්, 3 මාසයක්, 2 මාසයක්, 1 මාසයක් වත් අඩුම මේක වැඩුවා. ආයිත් කියන පිටින්. ආයිත් බුදුරජාණන් වහන්සේ සිපත්. මහණෙනි මාසයක් පැත්තකට දාන්නකෝ. කවුරු හරි කෙනෙක් මේ සතර සතිපට්ඨානයේ දවස් 15ක් වැඩුවා. මහණෙනි 15වත් පැත්තකට දාන්නකෝ. අවසානෙට එනවා මගේ රත්තරන් පින්වත්නි. යම් කිසි භික්ෂුවක් යම් කෙනෙක් අඩුම මේ සතර සතිපට්ඨානයේ 7 දවසක් වැඩුවා. 7 දවසක් වැඩුවා. ඔහු මේ ආත්මයේම එක්ක අරිහත් ඵලය එක්ක අනාගාමී ඵලය කියන මේ දෙකෙන් එකක් ලබන්න කැමති වෙන්න කියලා බුදුරන් වහන්සේ සිහිපත් කරනවා. එතකොට පින්වත්නි බලන්න මේ ප්‍රතිඵල නියත බව බුදුරජාණන් වහන්සේම පෙන්වලා දීලා වදාළ හරි අපූර්ව දේශනාවක් තමයි මේ දේශනා කරන්න යන්නේ. ඒතර අඩුම දවස් 7යි වැඩිම අවුරුදු 7යි. මේ කාලය ඇතුළේ යම් කෙනෙක් මේ සතර සතිපට්ඨානිය වැඩුව එයාට පින්වත්නි එක්ක අරිහත් ඵලය එක්ක අනාගාමී ඵලය කියන දෙකෙන් එකක් ලැබෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ සූත්‍ර අවසානයේදී දේශනා කොට වදාලා තියෙනවා. එනිසා මේක මතක තියාගන්න මේක වඩන්න කියලා තියෙන්නේ. තේරුණාද? අර අපවත් වීම ඉස්සරහා වගේ තැන්වලදී දාලා විතරක් මේකෙන් සතුටු වෙන්න එපා. මේක සමතයානික විපස්සනායානික යුගනද්ද වශයෙන් ප්‍රගුණ කරන්නාට ලැබෙන විමුක්තියක් පිළිබඳ වූ දේශනාවක්. එනිසා වැඩි යුතු ධර්මතාවයන් අපි අද වඩන්න කොයි ආකාරයෙන් වැඩි යුතුද කියලා පින්වත්නි ඔය පින්වත්තුලට කියලා දෙනවා. පින්වත්නි මේක කියනකොට හිතෙයි මේ දැන් මේ සූත්‍රවලදී මේවා කියන්න ගද්දිම ඔය පින්වත්තුලට හිතෙන දෙයක් තමයි එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවන් දැක්කේ භාවනා කරලාද? අපි ඇයි භාවනා කරන්න ඕනේ? සමහර අද ඇතැම් දේශකවරුත් කියනෝනේ මේ භාවනාව කියන එක නිර්වාණයට අදාළ එකක් නෙමෙයි කියලා. මේක වැරදි. පින්වත්නි මේ භාවනාව කියන එකට නිර්වාණයට අදාළ එකක් නෙවෙයි කියලා කියන්නේ ඔය දස්සනේන පහතබ්බා භාවනාමය පහතබ්බා කියලා මේ සංයෝජන ධර්ම 10 බෙදලා දුන්නනේ කොටස් දෙකකට. ඔතන දස්සනේන පහතබ්බා කියන එකට තමයි සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන තුනමයි තියෙන්නේ. භාවනාමය පහතබ්බා කියන එකට තමයි කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන අවශේෂ සංයෝජන ධර්මිය ටික අයිති වෙන්නේ. එතකොට මේක තියෙන අභිධර්ම පිටකේ. මේකේ හරි අර්ථය ගන්න නම් මගේ රත්තරන් පිටින්දී අභිධර්ම පිටකේ බලන්න ඕනේ. අභිධර්මයේ පිටකේ ඇතුලේ තියෙන දස්සනේන පහතබ්බා, භාවනාය පහතබ්බා කියන මේ දෙක පටලව ගත්තොත් දැන් සූත්‍ර පිටකයේ ඇතැම් තැන්වලදී තියෙනවා මේ දස්සනා පහතබ්බා කියලා මේ පදේ දක්වලා. එතකොට මොකද වෙන්නේ? මේ දර්ශනීය ප්‍රහාණය කළ යුතු ධර්මියෝ කියලා කිව්වේ බණහල විතරක් ප්‍රහාණය කරන්න ඕනියව නෙමෙයි. දැන් සමහර මේක වරද්ද ගන්නවා. භාවනා කරන්න නෙමෙයි එහෙනම් සෝවාන් ඵලයේ තියෙන්නේ දැකලා දැනගෙන බණහල නිවන් දකින්න කියලා සමහරු හිතනවා. සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ඵල සාක්ෂාත් කරගන්න තමයි භාවනා කරන්න ඕනි කියලා සමහරු මේක කියනවා. පිටින් මේක වැරදි. මේකට දස්සනේන පහතබ්බා කියලා කිව්වේ මේ සාමාන්‍යයෙන් අර දැන් භාවනා කියපු ගමන් අපිට දැනෙන කතාවත් එක්ක තමයි මේ කියලා තියෙන්නේ. පිටින් මේ දස්සනේන කියන වචනේ කිව්වේ මේ අනවරාග්‍ර සංසාර ජීවිතයක් ගෙවාගෙන යන සත්වයා පළවෙනි වතාවට නිර්වාණය කියන එක දකින්නේ සෝවාන් වෙලා. අන්නේ සෝවාන් භාවයට පත්වීම නිර්වාණය කියන එක දැකීම. එහෙමයි මේ කිව්වේ. මෙන්න මේ නිර්වාණය දැකීමෙන් ප්‍රහාණය කළ යුතු ධර්මතා විදිහට තමයි සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන මේ සංයෝජනත්‍රේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් මේක දන්නේ නැති කෙනා ටක් ගාලා කල්පනා කරනවා මේ භාවනාය පහතබ්බා කියලා කිව්වේ අර ඉඳගෙන භාවනා කරන්නේ නෑ. භාවනාය කියලා මෙතනදී අට කතාව විස්තර කරන්නේ උපාද වඩනට්ටේන භාවනා නාම. ඒ කියන්නේ මේ අර පළවෙනියටම උපදවාගත්තු සෝවාන් ඵලය තියෙනවනේ. ඒකෙන් දැකපු නිර්වාණිය තියෙනවනේ. ඒ නිර්වාණියම නැවත නැවත ඒ සෝවාන් ඵලයෙන් උපදවාගත්තු ධර්මතාවයන්ම නැවත නැවත වැඩිමින් අන්න ඒකයි භාවනාය පහතබ්බා කියන්නේ. නැවත නැවත වැඩිමින් සකදාගාමි, අනාගාමි, අරිහත් ඵල සාක්ෂාත් කරගන්න ඕනේ. ඒ නිසා සෝවාන් වෙන්නේ බණහලා විතරයි භාවනා කරලා නෙමෙයි කියන වැරදි නිගමනයන්ට එළඹිලා තියෙනවා අද වෙනකොට ඇතැම් දේශකවරු, ඒවා ශ්‍රවණීය කරන ශ්‍රාවකවරු. නමුත් මේ දස්සනාය පහතබ්බා, භාවනාය පහතබ්බා කියන වචන දෙක පටලෝගෙන ඒ දෙකේ අර්ථය තේරුම් ගත්තේ නැති විශේෂම අට කතාව. ඒ කියන්නේ බුද්ධඝෝසාචාර්යින් වහන්සේ විසින් මේ පරිවර්තනය කරන ලද අට කතාවන් වලට බමුණු මත තියෙනවා කියලා ටිකක් මේ ධර්මයේ බැහැර කරන අය තමයි තමනුත් ඒ වැරදි දෘෂ්ටියේ සමාදන් වෙලා අනිත් අයවත් වැරදි දෘෂ්ටියේ සමාදන් කරවීම සිද්ධ කරන්නේ. මේකට හේතුව තමයි මේ අටුවා ආදිය බැහැර කළා තම තමන්ට වැටහෙන විදිහට හිතුමතේ ධර්මයේ අර්ථ මතු කරන්න යෑම. එනිසා
භාවනාව කියන එක නිර්වාණයට අත්‍යවශ්‍ය කාරණාවක්. ඒකනේ විමුක්තායතන සූත්‍රයේදී ධර්ම ශ්‍රවණීය, ධර්ම දේශනීය, ධර්ම සජ්ජායනීය, ධර්ම මනසිකාරය සහ භාවනාව. මේ පහ විමුක්තායතනයි කියලා දැක්කුවේ. නේ? දැන් මේ ගැන කියන්නේ කිව්වොත් සතිපට්ඨාන සූත්‍රයෙන් බැහැරට යන්න සිද්ධ වෙනවා. අපි ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය ඇතුලේ මේ රාමුව ඇතුලේ මේක කතා කරමු. මතක තියාගන්න භාවනාව කියන එක නිර්වාණය සාක්ෂාත් කරගන්න අත්‍යවශ්‍ය කාරණාවක්. බොහෝ පින්වතුන්ලා සෝන මහරහතන් වහන්සේලා ඊළඟට පස්වග මහණුන්ගෙන් කොණ්ඩඤ්ඤ කියන උතුමන් වහන්සේ විතරයි බණහලා නිවන් දැක්ක. අනිත් උතුමන් වහන්සේලා හතර දෙනාම භාග්‍යතුන් වහන්සේගේ අවවාද අනුශාසන අරගෙන භාවනා කරලා සෝවන් භාවයට පත් වුණා කියන එක විශේෂයෙන්ම විනය පිටක වේරංජ කාණ්ඩය අධ්‍යයනය කිරීමෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා. එනිසා මේව තේරුම් අරගෙන මේ භාවනාව කියන එකට හිත අලවාගෙන භාවනා කිරීමෙන් මේව උපදවාගත යුතු විමුක්තියයි කියන කාරණාවලු තියාගෙන මේ ධර්ම දේශනාවට යොමු වෙමු. පිළිඳ විශේෂයෙන්ම මේ මහා සතිපට්ඨාන සූත්‍රය දකින්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. දීඝනිකායේ තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රය කියලා සූත්‍රයක්. මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා මේ ධර්මපරියාය විස්තර කරලා මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ වගේම සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තය කියලා සංයුක්තයක්ම තියෙනවා පුංචි පුංචි කොටස් අරගෙන දේශනා කරපු විශේෂයෙන්ම අභිධර්ම පිටකයේ තියෙනවා විභංග ප්‍රකරණී සතිපට්ඨාන විභංගය කියලා. පඤ්ඤා පුච්චක වශයෙන් දේශනාකාර කිහිපයකට විග්‍රහ කරලා තියෙන දේශනාවකුත් ඒකේ දකින්න පුළුවන්කම ලැබෙනවා. පිටින්දී ඔබට දැන් සැකයක් හිතෙන්න පුළුවන් ඇයි මේ එකම දේශනාව තැන් තැන් වල තියෙන්නේ කියලා. ඒකට හේතුව තමයි මේ දීඝ බාහනකය, මජ්ක්‍ධිම බාහනකය, සංයුක්ත බාහනකය කියන මේ බාහනකවරු තම තමන්ගේ ගුරුවරුන්ගෙන් ඉගෙනගත්තු ධර්මපරියායන් අරගෙන ආවා. දැන් විශේෂයෙන්ම මහා සතිපට්ඨාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ එකල ওই මජ්ක්‍ධිම නිකායට කියලා තියෙන විදර්ශනාත් පොත කියලානේ අපේ පරණ උතුමන් වහන්සේලා. ඒ පරණ උතුමන් වහන්සේලා විදර්ශනාත් පොත කියලා කියපු මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම බාහනකවරුත් දීඝ බාහනකවරුත් දෙගොල්ලන්ම මේ සතිපට්ඨානිය භාවිතා කරපු නිසා මේ දෙකටම මජ්ක්‍ධිම නිකායටත් දීඝ නිකායටත් මේක බෙදිලා විස්තර වෙලා ගිහිල්ලා ඒ තැන් වලින් සංග්‍රහිත වෙලා රචනා වෙලා ග්‍රන්ථ වලට ඇවිල්ලා අපිට ඇවිල්ලා තියෙනවා. අභිධර්ම පිටකයේදී ලෝකෝත්තර මාර්ගය වෙන් කළ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ තමයි සතිපට්ඨානිය ඔබ දැනගත යුතු මූලික ටික. අපි සූත්‍ර වර්ණනාවට යන් සූත්‍ර වර්ණනාවේදී අපිට ඊතුරු කාරණා දැනගන්න පුළුවන්. මේ සූත්‍රයේ පටන් ගන්න පින්වත්නි හරි ලස්සන විදිහකට ඒවං මේ සොතං මා විසින් මෙසේ අසන ලදී. එහෙමයි කියන්නේ. ඒවං මේ කියන්නේ මා විසින්, සුතං කියන්නේ අසන ලදී. ඒවං කියන්නේ මෙසේ. ඒවං මේ සොතං මා විසින් මෙසේ අසන ලදී. කොහොමද? ඒකං සමයං භගවා එක් සමයක භාග්‍යතුන් වහන්සේ කුරුසු විහෙරති. බුදුරජාණන් වහන්සේ කොයිද මේ වෙලාවේ වැඩි කුරු කියන රටෙහි කම්මාස ධම්මං නාම කුරුණං නිගමු. මොකක්ද මේ ගමේ නම? කම්මාස ධම්ම. කම්මාස ධම්ම කියන කුරුන්ගේ නියම් ගමේ තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ. తත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති. එතනදී තමයි බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරලා තියෙන්නේ. පිටින් මේ සූත්‍රය අපි විසඳගත යුතු කාරණා ටිකක් තියෙනවා. මොනවද මේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා කියලා ආවේ? ඒවං මේ සුතං මේක කියන්නේ ආනන්ද මහ උතුමන් වහන්සේ. පිටුත්නි ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ওই පළවෙනි ධර්ම සංගායනා වෙලාවේදී මේ අහනවනි මහා කශ්‍යප මහ රහතන් වහන්සේ මහා සතිපට්ඨාන සුත්තං කතං පඤ්ඤත්තං කිස්මින් වත්තුස්මින් කිං ආරබ්බත. ආනන්ද මහා සතිපට්ඨාන සූත්‍රය කාටද මොකටද කොහිදද දේශනා කළේ? මෙම අහනවා. කතම් පඤ්ඤත්තං කොහිදද මේක පැනවුවේ? කිස්මින් වත්තුස්මින් මොන වස්තුවක් අරඹයද? කිං ආරබ්බත. කාටද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේකට පිළිතුරු දෙන්නේ ඒවං මේ සුතං. මම මෙහෙම ඇහුවා. හරිද? පින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ එසේ මෙසේ භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ මේ ඒතදග්ග පාළියේදී සිහිපත් කරනවා ඒත දග්ගං භික්කවේ මම ශාවකානං භික්ඛූනං බහුසුතානං යදිදං ආනන්දෝ සතිමත්තානං ගතිමත්තානං දිතිමත්තානං උපට්ඨකානං. මේ ආනන්ද ස්වාමීන් වහන්සේට මගේ රත්තරන් පින්වත්නි සෝවාන් ඵලය ලබද්දිම සෙව්පිලිසිඹියාපත් සහිත විශේෂ සෝවාන් ඵලයක් තිබ්බා. විශේෂ සෝවාන් ඵලයක්. හැමෝටම ලැබුණ එකක් නෙමෙයි. උන්වහන්සේට අග්‍රස්ථාන පහක් ලැබුණා. බහුශ්‍රුත සතියත්තුන් අතර ධාරණය කරගන්න අය අතර උපස්ථායකයන් අතර වගේ අග්‍රස්ථාන පහකින් ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අර්ථකථන සපයන්න පුළුවන් උතුමන් වහන්සේ විදිහට උන්වහන්සේට අග්‍රස්ථාන පහක් ලැබුණා. එනිසා මේ සූත්‍ර දේශනාව ධාරණය කරගෙන දේශනා කරපු උතුමන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේම සතිමත්තානං බහුසුතානං ගතිමත්තානං දිතිමත්තානං කියලා වර්ණනා කරපු උතුමෙක් තමයි මේ වචනයක්වත් නොහැර මේ සූත්‍රය අපිට පෙන්වන්නේ. ඒවං මේ සුතං මම මෙහෙම ඇහුවා. මේක ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ නිකන් නෙමෙයි.
මොකද මේ භගවතෝ වචනං සබ්බපාකාරේන කෝසමත්තෝ විඤ්ඤාති. භාග්‍යතුන් වහන්සේගේ වචනේ ආයි මේ කාටවත් රිපීට් කරන්න බෑ. ආයි ඒකම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම මේ කියන්නේ සබ්බතා මේනපන සෝතුකාමතං ජනිත්වාපි එවං මේ සුතං. මම මයාපි මමද ඒකේනාකාරේන සුතන්ති. මේ එක ක්‍රමයකින් විතරයි ඇහුවේ. නොයෙක් නිපුණ ඇති නොයෙක් ආද්‍යාශයන්ගෙන් හටගත්තු නොයෙක් අර්ථ ව්‍යංජන සහිතව දේශනා කෞශල්‍ය පාන නොයෙක් පෙළහර ඇති ධර්ම අර්ථ දේශනා ප්‍රතිවේදයන්ගේ ගාම්භීරත්වයට පැමිණි සියලු සත්වයන්ට බුදුරන් වහන්සේගේ ධර්මය අහනකොට සියලු සත්වයන්ට තම තම භාෂානුරූපීව ශ්‍රවණ මාර්ගයට පැමිණි. තම තමන්ගේ භාෂාවෙන් ඇහෙනවා. තම තමන්ට තේරෙන විදිහට දැනෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ වචනය සර්ව ප්‍රකාරයෙන් කියන්න මට පුළුවන් කමක් නැහැ. මම දැන් මේක පින්වත්නි මේක තියෙනවා ලස්සන කතාවක්. ඒ කියන්නේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙතනදී කියනවා මම මේක ඇහුව එක විතරයි කියන්නේ. නාහං සයම්බු න මයා ඉදං සච්ච කතා. මේ මම විසින් අවබෝධ කරපු එකක් නෙමෙයි. ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරපු එකක් නෙමෙයි. මේ මම විසින් අවබෝධ කරපු එකක් නෙමෙයි. ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරපු එකක් නෙමෙයි. මෙතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වචනය දක්වලා සිහිපත් කළා මම මගේ සෝතද්වාරයෙන් උපදාහරණ. මගේ ඇසීමෙන් උපදවාගත්තු ටික තමයි මම මේ කියන්නේ. මේ සතිපට්ඨාන සූත්‍රයේ මහා ගැඹුරු සූත්‍රයක්. තේරුණාද? ආනන්ද මහරහතන් වහන්සේ මෙතනදී මේ තමා මිදිලා අහපු ටික විතරක් දේශනා කරා කියන එක සිහිපත් කරලා තිනවා. තමන්ගේ අතින් වචනයක්වත් දාන්නේ නැතුව. උන්වහන්සේට පුළුවන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට පුළුවන් බුදුරජාණන් වහන්සේ එක වචනයක් කිව්වහම ඒ වචනයට පද 60000ක් අමුණන්න. එහෙම මේ මහ උතුමන් වහන්සේ නම. ධාරණ ශක්තිය පිළිබඳව සිහිපත් කරනවා යම් නුවරකට දොරක් ගාව ඉඳලා නුවරක් පෙරෙන්න මිනිස්සු දාලා ඒ දොරගාවින් ඇතුළට එන මිනිස්සු ඔක්කොම තම තමන්ගේ නම කියාගෙන ආවොත් ආයිත් ඒ නුවරින් එළියට මිනිසුන් යද්දී ආනන්ද ස්වාමීන් වහන්සේට පුළුවන් අර ඇතුළට එනකොට කියාගෙන ආපු නම් ටික එළියට යනකොට මේ යන්නේ අහවලා මේ යන්නේ මෙයා කියලා කියන්නේ. ඒ වගේ ධාරණ ශක්තියක් තිබ්බ උතුමෙක් මගේ කනට ඇහිච්ච ටික මම මේ කියනවා අඩුවක් නැතුව කියලා සිහිපත් කළා. පිටින්දී මම මේ නැවත කියන්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආයෙනම් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේක අතහැරුණාද දන්නේ නැහැ. අනාගතයේදී මේවා හිතෙන්න පුළුවන්. දැම්මම මේවට තර්ක කරනකොට දැම්මම මේ බුද්ධඝෝෂ ආදී උතුමන් වහන්සේලාට ඇතමුන් බමුණායයි කියන මේ මහා අට කතාව තමන්ගේ උපසම්පදා සීමාව සකස් කරගන්න විදිය ලියලා තියෙන අටුවා. හරි. ඊළඟට තමන් පැවිදි වෙනකොට ඒ පැවිද්ද ඉල්ලන වාක්‍ය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය කියලා වාක්‍ය ලියලා තියෙන ටීකාව මේ අටුවා ටීකා පාඨයන් අපිට දායාද කරලා ඒකෙන්ම පැවිදි වෙලා ඒකෙන්ම උපසම්පදා වෙලා මේ උතුමන්ට අදත් ගරහනවන අනාගතයේදී මෙවැනි හිස් ඇත්ත පහළ වෙන්න පුළුවන්. උදර පෝෂක භික්ෂුන් වහන්සේලා අදටත් නැතුව නෙමෙයි අනාගතයේදී ආයිත් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන මහා උතුමන් වහන්සේ නමක්. කිප්පනිසන්ති කියන සූත්‍රයක් තියෙනවා. මේ කිප්පනිසන්ති කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේම සිහිපත් කරනවා ආයස්මානන්දු අත්ත කුසල ධම්ම කුසල ව්‍යංජන කුසල නිරුක්ති කුසල පුබ්බාපර කුසල. මේ ආනන්ද ස්වාමීන් වහන්සේට අත්ත කුසල ධම්ම කුසල අර්ථ වශයෙන් ධර්ම වශයෙන් ධර්මීය විග්‍රහ කරන්න පුළුවන්. ව්‍යංජන කුසල ව්‍යාකරණීය දක්ෂයි. නිරුක්ති කුසල නිරුක්තිය කියලා කියන්නේ ඔය පද නිරුක්තිය. දැන් අපි ගත්තොත් බුද්ධ කියන වචනේ. බුද්ධ කියලා කියන්නේ ඇයි? බුද්ධිතා සත්‍යානීති බුද්ධෝ කියලා කියනවනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු නිසා බුද්ධයයි කියන. බෝධේතා පජායාති බුද්ධෝ කියලා කියනවා. මේ අවබෝධ කරගත්තු ධර්මතාවයන් අනිත් අයට දේශනා කරන්න පුළුවන් ශක්තියෙන් බුද්ධ කියලා. මේ වගේ බුද්ධ කියන වචනේ තියෙන නිරුක්ති. ඇයි බුද්ධ කියන්නේ? ඇයි බුද්ධ කියන්නේ කියලා. නිරුක්ති දේශනා කිරීමේ හැකියාවට කියනවා නිරුක්ති කුසල කියලා. පුබ්බාපර කුසල ධර්මයේ දේශනා කරද්දී මුල මැද අග ගලපලා දේශනා කරන්න පුළුවන්කම තියෙනවා. මෙවැනි උතුමන් වහන්සේ නමක් තමයි මේ ඒවන් මේ සොතං මම මෙහෙම ඇහුවා කියලා මේ සූත්‍රය කියන්න පටන් ගන්න. බලන්න පින්වදින් මෙතන තියෙනවා දැන් මේ ඒවන් මේ සොතං කියන කතාව කෙනෙක්ට ඇහෙනකොට එකක් තමයි අපිට මෙතනදී මේ මහා ශ්‍රද්ධාවක් උපදින්න ඕනේ. ඇයි? දැන් බණ ඇසීමේ ලාභය බලන්න. මේ ආනන්ද මහරහතන් වහන්සේටත් මේ කතාව බණ ඇසීමේ ලාභය නිසා නේද ලැබුණේ. දැන් ඔය පින්වතුන්ලටත් මේක ලැබෙන්නේ බණ ඇසීමේ ලාභය නිසා නේද? බලන්නකො මේ සෝතද්වාරයේ හරහා ධර්මය අහන්න ලැබුණ කියන කාරණාව ඒවන් මේ සුතං කියලා කිව්වේ ඒකයි. බණ ඇසීමේ ලාභය මේක තියෙනවා. ශ්‍රද්ධාව උපදවා ගන්න. දසවන් යොමු කරගන්න. බුදුබණ ඇහෙන කාලේ මේ බණ ඇසීමේ ලාභයෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගන්න. ශ්‍රද්ධාව මුදාහරින්න. ශ්‍රද්ධාව උපදවා ගන්න. මේක තවත් ගැඹුරට විග්‍රහ කළොත් මේක තවත් ගැඹුරක් තියෙනවා.
නමුත් මම මේ සූත්‍ර වර්ණනාවට යන්න ඕනි නිසා මේක ගැඹුරට යන්නේ නැහැ. නමුත් මේවන් මේ සුතං කියන කාරණාව විශේෂයෙන්ම දැන් ඔය ඒවන් කියන පදයෙන් දක්වලා තියෙනවා මේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය දක්වලා තියෙනවා. ඇයි යෝනිසෝ මනසිකාරය දක්වලා තියෙන්නේ? අර ධර්ම පටිවේද කරන්නට අපොහොසත් වෙන අයෝනිසෝ මනසිකාරය තියෙනවානේ. අන්නේ අයෝනිසෝ මනසිකාරය අයින් කරලා මෙසේ කියලා යෝනිසෝ මනසිකාරය පිළිබඳව දැක්වීමක් මේකේ කරලා තියෙනවා. සුතං කියන වචනෙන් ඒකාග්‍රභාවය පෙන්වලා තියෙනවා. ඒකාග්‍රභාවයක් නැති කෙනාට ඇසීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක කොච්චර කිව්වත් ආයි කියන්නේ කියනවා. ඒතර ඒවන් මේ සුතං කියලා ඇත්තටම අත්ත සම්මා පණිදිය. මේ ආත්ම භාවයේ මනාව ලෙස මේ ධර්මතාවයන් වල පිහිටවීම. පුබ්බේචකත පුඤ්ඤතාවය. පෙර කළ පින් ඇති බව. තේරුණාද? මේ දෙකම තියෙන බව තමයි. ඇයි ඒකනේ මේ වැහෙන්නේ? අත්ත සම්මා පණිදියත් පුබ්බේචකත පුඤ්ඤතාවයත්. මේ දෙකම ඔබට තියෙනවා. මේවා තියෙන නිසා සත්පුරුෂයන් ඇසුරු කරන්නට ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ වගේ හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ අර්ථ ඔක්කොම තේරුම් අරගෙන ආනන්ද මහරහතන් වහන්සේ විසින් මේ මහා උතුමන් වහන්සේ විසින් ඒවං මේ සුතං කියලා මේක සූත්‍රය පටන් ගත්තා. ඊළඟට එනවා ඒකං සමයං භගවා. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ. පින්වත්නි මේ එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කියලා පෙන්වනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ ජාති සමය, සංවේග සමය, අබිනික්කමන සමය, දුක්ඛරකාරික සමය, මාරවිජ්‍ය සමය, අபிසම්බෝධි සමය, දිට්ඨ ධම්ම සුඛ විහාර සමය, දේශනා සමය, පරිනිබ්බාන සමය කියන මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ දෙවි මිනිසුන් අතර ඊටාම ප්‍රකටව පැවතිච්ච කාල පරිච්ඡේදයන් පිළිබඳව ඒ කාල ප්‍රවේදයන් පිළිබඳව සිහිපත් කිරීමක් කරනවා. මෙතන ඒකං සමයන් කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සමය. එක් සමයක මේක අහනකොට පින්වත්නි කෙනෙක්ට සංවේගය උපදින්නත් ඕනි. ඇයි? එක් සමයක භාග්‍යතුන් වහන්සේ කියලා කිව්වහම දැන් මේ වෙනකොට ඒ සමය අපිට නැහැ. නේ? බුදුරජාණන් වහන්සේ මේ කාලේ අවිද්‍යමානයි කියන එක රූපකය වශයෙන් සිහිපත් කරනවනේ අපිට. එක් සමයක භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. අද අපිට ඒ සමය නැහැ. හරි. මෙතනින් අපිට සංවේගයක් උපදිනවා. අනේ මේ ආකාරයේ ධර්මයක් දේශනා කළා වූ දසබලධාරී වීදුරු කන්දක් වගේ සමාන රූපකායති භාග්‍යතුන් වහන්සේත් පෙරණිවුණා නම් අන් කවරෙක් විසින් මේ ජීවිතේ ආශා උපදවන්න ඕනිද? ජීවිත මදයෙන් මත් වෙලා ඉන්නවා නම් සංවේගයටපත් වෙන්න. නැවත මේ සද්ධර්මයේ උත්සාහ උපදවා ගන්න. ඒකං සමයං භගවා. එවැනි උතුමන් වහන්සේලා මේ ධර්මතා දේශනා කළ උතුමන් වහන්සේලාත් මේ ලෝකේ අතහැරලා දාලා ගියා. අපි ගැන කවර කතාවද? කාතුමා දිසකේ කතා. නේ? මේ සංවේගය උපදවාගෙන එකල ඒ සමයේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරා කියන එක ඔය පිංගුතුල්ලා කල්පනාවට ගන්න. කොහේද දේශනා කළේ? කුරුසු විහෙරති. කුරු රට කම්මාස්ස ධම්මං නාම කුරුණං නිගම. කම්මාස්ස ධම්ම කියන කුරුන්ගේ නියම් ගම. පිංගුතුනි අපි අහලා තියෙනවා ගාම, නිගම, ජනපද, නගර ඔහම තියෙනවනේ නේ. ගාම කියලා කියන්නේ මේ එක ගමකට කියන නමක්. නිගම කියලා කියන්නේ ගම් කිහිපයක් එකතු වෙලා. එතකොට අපි හිතමු ගම් 10ක්. ගම් 10ක් එකතු වෙලා හැදිච්ච පුංචි නියම් ගම. එතකොට මේ ගම් 10ටම පොදු රෝහලක් තියෙනවා. කුරු රට කම්මාස්ස ධම්ම කියන නියම් ගමේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ. පින්ගනි මේ සූත්‍රය විශේෂයෙන්ම කම්මාස්ස ධම්ම නාම කුරුණං නිගම. මේක කුරු රට දේශනා කරන්නට බලපාපු කාරණා ටිකකුත් තියෙනවා. මේ කම්මාස්ස ධම්ම කියන නම හැදිච්ච විදිය ගැනත් අපි ටිකක් කතා කරමුකෝ. කම්මාස්ස ධම්මං නාම කියන මේ කම්මාස ධම්ම කියන නම හැදිලා තියෙන්නේ මේකේ කම්මාස ධම්ම කියනකොට පින්ගනි මේ දකාරය දෙආකාරයකට ශබ්ද වෙනවා. එක තැනකදී මේක අල්ප ප්‍රාණව ශබ්ද වෙනවා. තවත් තැනකදී මේක මහ ප්‍රාණව ශබ්ද වෙනවා. එතකොට මේ ඇයි එහෙම දෙආකාරයක් තියෙන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. නැත්තම් අපිට නිකන් ගැටලු වෙනවනේ මේක මේ අටුවාවට වැරදුනාද නැත්තම් කාලානුරූපීව වෙනස් වුණාද මේ වගේ ගැටලු වෙන්න පුළුවන්. පින්ගන්නේ සාමාන්‍යයෙන් ගමකට නමක් හැදෙනකොට ඒ පුරාවෘතයක් තියෙනවනේ. ඒ පුරාවෘත එක එක ආකාරයයි නේ. දැන් අර නුග ගහෙන් ගොඩ වෙච්ච නිසා නුගේ ගොඩ කියලා තියෙනවනේ. රජතුමාගේ කිරුළ පෙනිච්ච තැනක් පුරාවෘතයේ සඳහන් වෙනවයි කියන කාරණාවට කිරුළපණ කියලා කියනවා. අන්න ඒ වගේ මේ ගමකට හැදිච්ච පුරාවෘතයක් තියෙනවා. මේකට පුරාවෘත දෙකක් තියෙනවා. එකක් කම්මාසෝ එත්ත දමිතෝති කම්මාස ධම්මෝ කියලා කියනවා. ඒ කියන්නේ අර කම්මාස පාද කියන පෝරිසාදයාගේ කතාවස්තු අහලා තියෙනවනේ. ජයද්දේශ ජාතකයේ තියෙන සුත්තසෝම ජාතකෙත් මේ ගැන තියෙනවායි කියලා අටුවාව සිහිපත් කරලා තියෙනවා. නමුත් මහා විහාරයන්ගේ සම්ප්‍රදාය අනුව මේක තියෙන ජයද්දේශ ජාතකේ. මේකේ තියෙනවා අර මිනිමස් කාපු පෝරිසාදයෙක් ගැන කතාවක් නේ. හැමදෑම මස් කාපු රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට හැමදෑම මස් ඕන. දවසක් පොය දවසේ මේ රජතුමාට මේ මස් නැති නිසා ආරක්කැමියා මොකද කළේ? අර අලුත් මිනියකින් මස් කෑල්ලක් ගෙනල්ලා දෙනවා. එදා ඉඳන් මිනි මස් වලට රහ වැටුණා.
මිනිමස් කෑවා. නුවර වැසියෝ එකතු වෙලා රජතුමාව එළවුවා. එළවුවට පස්සේ කැලේට ගිහිල්ලා තමන්ගේ අරක් කැමියවත් මරාගෙන කෑවයි කියලා සිහිපත් කරනවා මේ මස් වලට තිබ්බ ලෝභකම නිසා. ඔහම යනකොට කකුල ඇනෙනවා ඇණයක්. අන්නේ ඇනේ නිසා ඇති වෙනවා තුවාලයක්. කම්මාස පාද. හරියට දර කොටයක් වගේ කියලා කියනවා. මෙන්න මේ කම්මාස පාදයේ ඇති මේ පෝරිසාදයාව එත්ත දමිතෝති. මෙතනදී දමනය කළා කියලා මේකට කම්මාස ධම්ම කියලා කියනවා. මේකක්. මහ ප්‍රාණ දයන්න ශබ්ද වෙනකොට එතනදී සිහිපත් කළ දෙන. කුරු රට වාසීනං කිර කුරුවත්ත ධම්මෝ තස්මින් කම්මාසෝ ජාතෝ. තස්මා තංඨානං කම්මාසෝ එත්ත ධම්මෝ ජාතෝති කම්මාස ධම්මන්ති උච්චති. කුරු රට වැසියෝ ගාව තිබ්බ කුරුවත ධර්මය කියලා ධර්මයක්. මේක හරි ලස්සන කතාවක්. මේ කුරු රට කියන එක නිකන් ආවට ගියාට ආපු රටක් නෙමෙයි. මේ කුරු රට කියන එක හැදිලා තියෙන හරි පුදුම විදිහකට. ඔය එකල පහළ වෙච්ච රජ කෙනෙක් හිටියා මන්දාතු කියලා රජ කෙනෙක්. මේ මන්දාතු රජතුමා චක්‍රවර්ති රජ කෙනෙක්. මේ මන්දාතු රජතුමා මනුෂ්‍ය ලෝකයෙන් තෘප්තියටපත් වෙන්නේ නැතුව තව තවත් වෙන කියන්නේ චාතුම් මහරජෙකුට යනවා. තාවතින්සියට යනවා. ගිහිල්ලා ඒ දේවල් වලදීත් තෘප්තියටපත් නොවි අවසානයේදී මරණයටපත් වෙනවා. මේ රජතුමත් එක්ක සංචරණයේ ගිය పూర్ව විදේහින් ආපු මිනිස්සු, ඒ වගේම අපරගෝයානින් ආපු මිනිස්සු, උතුරු කුරු දිවයිනින් ආපු මිනිස්සු. මේ పూర్ව විදේහ, අපරගෝයානි, උතුරු කුරු කියන දෙවයින් වලින් ආපු මිනිසුන්ට රජතුමාගේ අභාවයෙන් පස්සේ ආපහු තම තමන්ගේ තැන් වලට යන්න පුළුවන් කමක් ලැබුණේ. නේ රජතුමාගේ ආනුභාවයෙන් මෙහි ආවට අපිට ආපහු පෙරලා යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට වාසියට තැනක් දෙන්න කියලා මනුස්ස ලෝකෙම තැන් හදාගත්තා. අන්න එතකොට పూర్ව විදේහින් ආපු මිනිසුන්ට තමයි විදේහ රට කියන එක දුන්නේ. අපරගෝයානින් ආපු මිනිසුන්ට තමයි අපරාන්ත ජනපදය කියන කොටස දුන්නේ. කුරු රට කියන එක දුන්නේ උතුරු කුරු දිවයිනින් ආපු මිනිසුන්ට. එතකොට මේ කුරු රට හැදිලා තියෙන්නේ උතුරු කුරු දිවයිනින් ආපු මිනිසුන්ට. එතකොට මේ ජනපදය එසේ මෙසේ ජනපදයක් නෙමෙයි. හරි. මෙන්න මේ ජනපදයේ තමයි කම්මාස ධම්ම කියන මේ නියම් ගම තිබ්බේ. ඒ නියම් ගමෙත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන මේ කම්මාස ධම්ම කියන එක සත්තමී විභක්ති නෙමෙයි. ඒ කියන්නේ කම්මාස ධම්ම කියන මේ ගමේ නෙමෙයි හිටියේ. ඒ ගම ගොදුරු ගම කරගෙන අසල වනලැහැබක තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. පිළිගන්න මේ කුරුවැසියන්ගේ ඥාන බලය. මේ ඥාන බලය පිළිබඳව සිහිපත් කළ යුතුමයි. බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානිය වගේ සූත්‍රයක් මේ සා ගැඹුරු අර්ථය ඇති ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ කියලා දේශනා කළ මේ දේශනාව කුරු රට දේශනා කළේ මේවා අපි ඉගෙන ගන්න ඕනේ. දැන් බලන්න අපිට මේ ඒවං මේ සුතං ඒකං සමයං වගව කුරුස විහෙරයි. තාම මේ එතන වර්ණනා කරගෙන යන්නේ. කුරු රට වැසියන්ට මේක දේශනා කළේ මේ කුරු වැසියන් ගාව තිබ්බ පුදුම ඥාන බලයක්. ඔවුන්ට තිබ්බ බුදුරජාණන් වහන්සේගේ ගම්බීර වූ ධර්ම කතාවන් පිළිගන්න පුළුවන් සමර්ථ ඥානයක්. එහෙම ප්‍රඥා බලයක්. හේතුව තමයි මේ කුරු ජනපදය කියලා කියන්නේ. හරීම පහසු ඍතුවක් සහ ඊටාම පහසුවෙන් ප්‍රත්‍ය ලබන්න පුළුවන් භූමියක් බවට පත් වෙලා තිබ්බා. මේ සුව එළවන ඍතු සහ පහසුවෙන් ලැබීමේ ප්‍රත්‍ය හේතු කරගෙන ඒ රට වාසය කරපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම හරිම නිරෝගී, හරිම කාය බලයක් තිබ්බා. ඒ කාය බලය නිසාම නිරෝගී සිරුරු නිසාම ඔවුන්ගේ සිතත් පින්වත්නි හරිම නිරෝගී. ඒ නිරෝගී වූ සිතින්, නිරෝගී වූ කයින් ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේගේ ගැඹුරු ධර්මයේ පිළිබඳව වූ තිබුණු නිර්මල ප්‍රඥා බලය නිසා තමයි ඒ කුරු රට වැසියන්ට මේ ගැඹුරු ධර්මයන් පිළිගැනීමේ සමර්ථ භාවයක් තිබ්බයි කියන එක සිහිපත් කරලා තියෙන්නේ. පින්වත්නි යම් පුරුෂයෙක්ට රත්තරන් කරඬුවක් ලැබුණොත් ඒ රත්තරන් කරඬුවේ දාන්නේ වටින දෙයක් නේ. තේරුණාද? රත්තරන් කරඬුවක් ලැබිච්ච කෙනා රත්තරන් කරඬුවේ තැම්පත් කරන්නේ වටින දෙයක්. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේට කුරු රට වැසියන් ලැබලා මේ කුරු රට වැසියන් හරියට රත්තරන් කරඬුවක් වගේ දැනිච්ච නිසා, දැකපු නිසා මේ කුරු රට වැසියන්ට එසේ මෙසේ සූත්‍ර ගණනාවක් නෙමෙයි. ඊටාම ගම්බීර අර්ථය ඇති. අපි ගත්තොත් මජ්ක්‍ධිම නිකායේ තියෙන රට්ටපාල සූත්‍රය, මාගන්ධිය සූත්‍රය, සාරෝපම, රුක්කූපම, ආනංජ සප්පාය කියන මේ සූත්‍ර ගණනාව දීඝනිකායේ තියෙනවා. මහනිදාන සූත්‍රය. මේ වගේ සූත්‍ර ගණනාවක් දේශනා කොට වදාළ කර්මස්ථාන 21ක් ඇති සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නට මෙතන තෝරගත්ත හේතුව තමයි මෙන්න මේ කුරු රට වැසියන්ගේ තිබ්බ අධික ප්‍රඥා බලය. ඒ වගේම මේ කුරු වැසියන් හරිම ශ්‍රද්ධාවන්තයි. කොච්චර ශ්‍රද්ධාවන්තයිද කියනවනම් මේ ජනපදයේ සිටි කිසිම කෙනෙක් සිව්වණක් පිරිසෙන් අඩුම 16ක්වත් gedara වැඩකාරකම් කරන කෙනෙක්වත් සතිපට්ඨානියෙන් තොර වෙච්ච කතාවක්වත් කලේ නෑ. පිටින්දි නාන තැනට ගියා. නූල් කටින තැනකට ගියා. නිෂ්පල කතාවක් නම් තිබ්බේ නෑ කියන කුරු රටේ. යම් කෙනෙක්ගෙන් මෙහෙම ඇහුවා. මේ මොකද? නුඹ මේ දවස්වල සතිපට්ඨාන භාවනාවක් කරනවද?
කියලා ඇහුවොත් මේ මුකුත් නැහැ කියලා කිව්වොත් යම් කෙනෙක් පින්වත්නි නින්දා කරන නුඹේ ජීවිතයට නින්දා වේවා. නුඹ ජීවත් වුණත් මැරිච්ච කියක් හා සමානයි. එහෙම සිහිපත් කරනවා. අනිත් අය එකතු වෙලා ඔවුන්ට ගරහනවා. ආයි මෙහෙම කරන්න එපා කියනවා. ඇයට අවවාද කරන සතිපට්ඨානයක් උගන්වලා මේක මනසිකාරය කරන්න කියලා යවනවා. යම් කෙනෙක් මම ආවල් සතිපට්ඨානිය මනසිකාරය කරනවා කියලා කිව්වොත් සාදු සාදු කියනවා. ඇයට සාදුකාර දෙනවා. ඉරිසියාකම් කරේ නෑ. ඇයට සාදු කිව්වා. නුඹේ ජීවිතයේ යහපත් ජීවිතය. නුඹ මිනිස් බවට පැමිණියේම බුදුරජාණන් වහන්සේගේ ධර්මලාභය ලබන්න. බුදුවරු නුඹ වෙන්නන් කෙරෙහි කරුණාවෙන් තමයි පාරමී පුරලා බුද්ධත්වය අවබෝධ කරේ කියලා ප්‍රශංසා කරනවා. දැන් බලන්න අද මේවා තියෙනවදනේ අද අපි යන ගමන් කාගෙන් හරි හෙව්වොත් මේ මොකද මොන සතිපට්ඨානෙද මේ දවස්වල මානසිකාරය කරන්නේ කියලා හෙව්වොත් මේ එක්කන් ගිහලා බෙහෙත් තරන් දෙනවා මානසික රෝගයක් වළඳිලා කියලා. භාවනා කළා පිස්සු හැදිලා කියලා එක්කන් ගිහලා බෙහෙත් තරන් දෙනවා. ඔන්න ඕකයි කරන්නේ. නේ? ඊළඟට යම් කෙනෙක් නිතර භාවනා කරනවනේ සතිපට්ඨානිය පිළිබඳව කතා කරනවනේ ඇයට ගරහනවා. අන්න රුපාසිකා මහලොකුට ඉන්නේ මෙහෙමයි අරමයි මෙහෙමයි බලන්න එපයි. ඉතින් අද දා කුරු රටයි අද අපේ රටයි සංසන්දනය කරලා බලන්න. කවදාවත් සතිපට්ඨාන වගේ සූත්‍ර දේශනාවක් අද අපේ රටට වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න වුණා නම් උන්වහන්සේ මේක දේශනා නොකර ඉන්නේ. එහෙනම් උන්වහන්සේ දේශනා නොකරපු තැන් තියෙනවා සුදුසු නැති තැන් බලන්න. ඔබ බුදුන්ගෙන් බණ අහන්න සුදුසු කෙනෙක්ද? ඔබේ මනස මේ වගේ ධර්මයේ හැසිරෙන කෙනාගෙන ඉරිසියාවකින් තොරව සාදු කියන්න පුළුවන් තැනක් ඔබට තියෙනවද? හරි. ධර්මයෙන් තොර වෙච්ච කෙනෙක්ට ධර්මයේ කියලා දෙන්න පුළුවන් තැනක් ඔබට තියෙනවද? ඔබ එහෙම සුදුසුකමක් තියෙන කෙනෙක් නම් ඔබ බුදු කෙනෙක්ගෙන් බණ අහන්න සුදුසෙක්. හැබැයි ඔබට එහෙම සුදුසුකමක් නැත්නම් ඔබේ මනස එතන නැත්නම් බුදු කෙනෙක් පහළ වුණා මතක තියාගන්න. ඔබට බණ කියන්නේ නැහැ. ඔබව මගහැරලා බුදුරජාණන් වහන්සේ වඩීවි. හරි. අඩුම සිහිපත් කරනවා අපි කියන්නේ මේ කුරු රටේ වාසය කරපු ගිරාපෝතකයන් පවා අර ගිරාපෝතකී මේ මෙහෙණි ආරාමික හැදුනා. මෙහෙණි ආරාමික හැදෙනකොට මේ මෙහෙණි ආරාමේ හිටිය සාමණේරීන් වහන්සේලා ඒ ගිරාපෝතකයාට නම දැම්ම බුද්ධ රක්කිත කියලා. බුද්ධ රක්කිත කියන මේ ගිරාපෝතකයාගෙන් දවසක් මහස්තවිරන් වහන්සේ අහනවා මොකද මේ නුඹ මොනවා හරි භාවනාවක් කරනවද කියලා ගිරාපැටියාගෙන් මේ ඇහුවා. දැන් අපි ආරණ්‍යක ඉන්න බලු පැටියෙක් ගාවට ගිහිල්ලා පුතේ උඹ සසර දුකින් ඈතර වෙයන් කොහොම හරි මේ උඹේ අවසාන ජීවිතේ කරගනින් කියලා ඔළුව අත ගන්නවා ගිහි පින්වතෙක් දැක්කොත්. නේ අපිට පිස්සු කියලා හිතයි. මේ මොකද හාමුදුරු පොඩි එකා වගේ බල්ලන්ට බණ කියන්නේ කියලා හිතයි. නේ එහෙම නෑ මේ ගිරාපෝතකයෙක්ගෙන් ඇහුවා. මේ ගිරාපෝතකයා කිව්වා නෑ මොකද මේ දවස්වල කල්පනා කරන්නේ නෑ කියලා. මේ උතුමන් වහන්සේ කියනවා මේ පැවිද්දෝ සමීපේ ඉන්නවනම් නිකන් ඉන්න හොඳ නෑ. මොකක් හරි භාවනාවක් කරන්න ඕනේ. නුඹට අනිත් ඒවත් කරන්න බැරි නිසා අට්ටි කියලා ශරීරයේ තියෙන ඇටසැකිලි භාවය මනසිකාරය කරන්න එක. ගිරාපෝතකයා අට්ටි කියලා මනසිකාරය කරා. දවසක් මේ ගිරාපෝතකයාව මේ අරගෙන යනවා ලිහිණියක්. කියන්නේ ගිජු ලිහිණියක් අරගෙන යනවා. අරගෙන යනකොට සාමණේරීන්ට මේ ශබ්දය ඇහිලා ශබ්ද කරනවා. කී කියලා ශබ්ද කරා කියනවා. ශබ්ද කරලා ඒ ශබ්දය නිසා සාමණේරු මේ ගිරව බේරගන්නවා. බේරගෙන ඇවිල්ලා අහනවා බුද්ධ රක්කිත ලිහිණිය නුඹව අල්ලගත්තට පස්සේ නුඹට මොකක්ද හිතුනේ? ස්වාමීනි වෙන මොකුත් හිතුන්නේ. මොකුත් හිතුන්නේ. ඇටසැකිල්ලක්ම අරගෙන යනවා. ඒක කොතනක නමුත් විසිරෙනවාමයි කියලා හිතුවයි කිව්වා. මේ වගේ අස්ති පංජර සංඥාව මං හිතුවා. සාදු සාදු බුද්ධ රක්කිත සාදු සාදු. යම් දිනක අනාගතයේ සංසාරයේ ගෙවීම පිණිස නුඹට මේක ඒකාන්ත හේතුවක් වෙයි කියලා සිහිපත් කළා. මේ වගේ කුරු රට වාසය කරපු තිරිසන්ගත සත්වය පවා සතර සතිපට්ඨානිය මනසිකාරය කිරීමේ යෙදුණා කියන එක සිහිපත් කරලා තියෙනවා. එනිසාම බුදුරජාණන් වහන්සේ කුරු ජනපද වැසියන්ට ඒ කුරු ජනපද වැසියන්ගේම අභිවෘද්ධිය බලලා ඒ උතුමන්ම මේක දරා ගන්නවයි කියලා දැකගෙන මේ කායන මාර්ග සංඛ්‍යාත සතර සතිපට්ඨානිය එහිදී දේශනා කරන්න පටන් ගත්තා. මේ තමයි ඔබට ධර්ම දේශනාවට මාතෘකා කළ ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුස විහෙරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමු. මේ මාතෘකා පාඨේ අර්ථ කතා විග්‍රහය. මෙන්න මෙතන ඉඳලා බුදුරජාණන් වහන්සේ తත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා භික්ඛවෝති කියලා. භික්ෂුන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේට ප්‍රතිවදන් දෙනවා බදන්ති ස්වාමීනි භික්ඛු භගවතෝ පච්චස්සෝසු අන්න භික්ෂුන් වහන්සේලා ප්‍රතිවදන් දුන්නා භගවා ඒතද වෝච මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පසුව තමයි මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ. පින්වත්නි මෙතනදී මේ භික්ඛු ආමන්තේසි කිව්වහම සමහරක් විට පින්වතුන්ලාට හිතෙන්න පුළුවන් අපිට කියලා නෑ නේ කියලා. නැහැ. බුදුරජාණන් වහන්සේගේ සිව්වණක් පිරිසෙන්ම අග්‍රභාවයට පත් වෙන්නේ භික්ෂුන් වහන්සේලා. ඒ නිසා උන්වහන්සේ ගිහියන් 500ක් හිටියත් එක භික්ෂුවක් හිටියා. දැන් අපි
බණක් කියන්න ගියාමනේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියත් උන්වහන්සේගෙන් අවසර ගන්නවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් කියලා. ඊට පස්සේ තමයි සත්පුරුෂ පින්වත්නි. ඒ අග්‍රතුමන්ගෙන් අවසර ගන්නවා. ඒ වගේ පරාමර්ශණය කරද්දී අග්‍රව වැඩ ඉන්නේ කවුද? භික්ෂුන් වහන්සේලා තමන් ඉස්සරහ හිටියොත් උන්වහන්සේ භික්කවෝ කියලා කියනවා. පින්වත්නි මේ භික්කවෝ කියලා කිව්වට දැන් සංසාරේ බය යමෙක් දකිනවා නම් ඔහුත් එක්තරා විදියකට භික්ෂුවක් තමයි නේ. භික්ඛු කියන එකට අර්ථ තියෙනවා. අහලා තියෙනවන්නේ. භික්ඛාචරියං අජ්ජූපගතෝති භික්ඛු කියලා කියනෝනේ. භික්ෂාවෙන් යැපෙන නිසාත් භික්ෂුව කියලා කියනවා එක්තරා විදියකට. චින්න භින්න පටදරෝතිති භික්ඛු කියලා කියනවා. ඒ කියන්නේ මේ බුන්වත් දරනුයි නේ අර කොටස් කොටස් කරපු සිවුරුනි භික්ෂුන් වහන්සේලා පොරවන්නේ. ඉන්නේ නිසාත් කියනවා චින්න භින්න පටදරෝති භික්ඛු කියලා. සමඤ්ඤාය භික්ඛු පටිඤ්ඤාය භික්ඛු කියලා කියනවා. සමඤ්ඤාය භික්ඛු පටිඤ්ඤාය භික්ඛු. ව්‍යවහාර මාත්‍රේනුත් භික්ෂු කියලා කියන ඇතැම් පිරිසක් කියනවා. ප්‍රතිඥා මාත්‍රේනුත් ඇතැම්ෙන් භික්ෂු කියලා කියනවා. ඒහි භික්ඛූති භික්ඛු. ඒහි භික්ෂු භාවයෙන් භික්ෂුත්වය ලැබුම් නිසා භික්ඛු කියලා කියනවා. තේහි සරණ ගමනේහි උපසම්පන්නෝති භික්ඛු කියලා කියනවා. මේ ආකාරයෙන් එක්තරා තැනක තියෙනවා. යමෙක් මේ සංසාරේ බය දකිනවනම් ඔහුත් එක්තරා ආකාරයකට භික්ෂුවක් කියලා. පැහැදිලිද? එනිසා මෙතනදී භික්ඛවෝති කියලා කිව්වහම ඒ පරාමර්ශණය කරපු ගොඩට සංසාරේ බය දකින අයත් අයිති වෙනවා කියන එක පිංගුතුලා දැනගන්න. අනිත් එක භික්ෂුවට ගිහියට කියලා මාර්ග දෙකක් සාසනේ නෑ. භික්ෂුවටත් ගිහියටත් එකම මාර්ගයක් තියෙන්නේ. ඒක මාර්ගයේ අනුගමනය කළා තමයි ධර්මතාවයන් තේරුම් ගැනීම කියන එක सिद्ध කරන්න වෙන්නේ. මේවා තේරුම් ගන්න. එනිසයි මෙතනදී භික්ඛවෝ කියලා මහණෙනි කියලා සිහිපත් කිරීම කරලා තියෙන්නේ. ඉතින් පිංගුණිය ඊළඟට අපිට විස්තර විග්‍රහයට යන්න තියෙන්නේ. සූත්‍ර දේශනාවට ඒකායන අයම් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියප සූත්‍ර දේශනාවට. ඉතින් මේ දේශනාවට යන්න අද කාලේ නෙමෙයි. එනිසා මේ මුල ගන්න පුළුවන් ටික උපදවා ගන්න ධර්ම ශ්‍රවණ ලාභය මේ ලැබිච්ච ඒකාග්‍ර භාවය මේ නිහඬ භාවයෙන් යුක්තව හුදකලාවෙන් ශ්‍රවණය කරන්න පුළුවන් ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිත මදයෙන් මත් වෙලා ඉන්නවා නම් මේ ධර්මපරියායන් දේශනා කරපු බුදුරජාණන් වහන්සේලාත් පිරිණිවුණනි කියලා ජීවිත මදය දුරු කරගන්න. අප්‍රමාදී උපදවා ගන්න, තව තව වීරිය උපදවා ගන්න. කුරු රට වැසියන් වගේ ඥානියෙන් යුක්ත වෙන්න. ඊර්ෂ්‍යාවෙන් යුක්ත වෙන්න එපා. මච්චරියෙන් යුක්ත වෙන්න එපා. ಗುಣ කියන්න. හිත හදාගත්ත. උතුමන් බවට මුලින්මපත් වෙන්න. උත්තරී මනුස්ස ධර්මයන් ලබන්න කලින් ඔබ මිනිසෙක් වෙන්න ඕනේ. ඒකයි මේ කියලා තියෙන්නේ. මනුෂ්‍ය ධර්මයක් Taman තුල නැති කෙනෙක් කොහොමද උත්තරී මනුස්ස ධර්මයක් ලබන්නේ? Taman මිනිසෙක් විය යුතුයි පළවෙනියට. එහෙම මිනිසෙක් වුණාට පස්සේ යාට උත්තරී මනුස්ස ධර්මයකට යෑමට පුළුවන්කම ලැබෙන්නේ. මේවා හොඳට මතක තියාගන්න. මේවා මතක තියාගෙන සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරන්න යන මේ ධර්ම දේශනා මාලාවේ බොහොම ඕනෑකමින් මේ සූත්‍රය හරියට ඉගෙන ගන්න. මේ පෙළ අටුවා දෙකම එකතු කරලා මේ ධර්ම දේශනා මාලාව සිද්ධ කරන්නේ. ඉගෙනගෙන ඔබත් කුරු රට වැසියන් වගේ මේ සතිපට්ඨානිය වඩන ප්‍රඥාවන්තයන් බවට පත් වෙන්න. ඔබට මේ ධර්ම දේශනාවත් ඒ සඳහා හේතුවක් වේවා, පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නට යෙදුණු සියලුම පින්වතුන්ලට පොත්දල්ගොඩ පවුලේ සියලුම දෙනාට ඒ වගේම ඥාති හැම දිනෙකටම සංසාර ජීවිතයේ වැඩි කාලයක් සසර දුක් විඳින්නට නොවි මේ සත්පුරුෂකම් මේ ගුණවන්තකම් කෙලවර උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් වීමට මේ කුසල් පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සම්මෙත් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරගෙන උත්තරීතර නිවනින් සුවසේම නිවෙත්වා, එතෙක් දෙව්ලොව සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරලා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.